දෙයක්. අපේ තථාගතයන් වහන්සේගේ ධර්මය අපිට උගන්වන්නේ ප්‍රමාද වෙලා හරි අපි අවබෝධයට පත්වීම සිත කළ යුතුයි. ප්‍රමාද වෙලා හරි අපි කුශල මාර්ගයට පැමිණීම සිද්ධ කළ යුතුයි. ප්‍රමාද වෙලා හරි අපි කරපු අකුශල කර්ම තිබෙනවා නම් ඒවයින් අපි වෙන් වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි. එතකොට එතනම පේනවා ඕනම කෙනෙකුට එක සැරේටම නිවැරදි වෙන්න පුළුවන් කමක් නැති බව, හැමෝටම උපත්තියේ ඉඳලම නිවැරදිව ජීවත් වෙන්න නොහැකි බව භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මය තුළ අපිට අවධාරණය කළා තියෙනවා. අපේ කාගෙත් ජීවිතවල කලින් කලට විවිධ හේතු නිසා සිද්ධ වෙච්ච අකුශල කර්ම තියෙනවා. වැරදි හැසිරීම් තිබෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව වැරදිකාරයෙක් කවදාක සදාකාලික වැරදිකාරයෙක් නෙමෙයි. රහත් වෙනකම්ම ඕනම වැරදි කරපු කෙනෙක් නිවැරදි වෙන්න පුළුවන්. රහත් වෙනකම්ම ඒක අනිත් පැත්තත් එහෙමයි. නිවැරදි කෙනෙක් ඕනම මොහොතක වැරදි කරන්න පුළුවන්. ගිහි වුණත්, පැවිදි වුණත්, උගත් වුණත්, නූගත් වුණත්, ධනෙ තියන අය වුණත්, ධනෙ නැති අය වුණත් ඕනම ආකාරයක වරද්දකට, අකුසලයකට ගමන් කරන්නට තියෙන අවස්ථාව වැඩි. ඒක කෙලෙස් වලට අපි අසු වෙන හැම වෙලාවකම කෙලෙස් නිසා අපි අපේ මනුෂ්‍ය ගුණධර්ම දුර්වල වෙන හැම වෙලාවකම අපි ඕනම කෙනෙක් අකුසල් කරන්න පුළුවන්. වැරදි කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව ඒ හැම දිනාටම නිවැරදි වෙන්නත් අවස්ථාව ලබා දිය යුතුයි. නිවැරදි වෙන්න අවස්ථාව ලබා දිය යුතුයි. කවුරු හරි කෙනෙක් නිවැරදි වුණොත් ඒ නිවැරදිකම පිළිගත යුතුයි. ඒ දෙකම තියෙන්න ඕන. නිවැරදි වෙන්න අවස්ථාව දෙන්නත් ඕනි. ඊළඟට කෙනෙක්ගේ නිවැරදිකම අපි පිළිගන්නත් ඕනේ. දැන් බලන්න අඟුලිමාල තෙරුන්. එතුමාගේ තරුණ කාලය ගත්තොතින් ඊටාම දැඩි අපරාධකාරී චෛතසික තිබුණු කෙනෙක්. මිනිස්සු ඝාතනය කරන්න, මිනිස්සුන්ට හිංසා කරන්න. ඒ අත්තගේ මනස බොහොම නරක විදියට සැකසීලා තිබුණා. ඒක උනේ පරිසරය ඇතුලේ. ඒක උනේ යාට ලැබිච්ච අත්දැකීම් ඇතුලේනේ. එයාගේ ගුරුතුමා එයාව යොමු කරවපු විදිය අනුව එයා හිතුවා ගුරුවරයා වෙනුවෙන් කොච්චර පව් කරත් කමක් නැහැ කියලා. එතකොට අපිට පේනවා අඟුලිමාල එයා අයහපත් වෙන්නේ එයාට ලැබෙන ජීවිත අත්දැකීම් එක්ක. ඒ කියන්නේ අඟුලිමාලට වෙච්ච දේ අපි ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. අපි ඕනම කෙනෙකුට. අපිට එවැනි ජීවිත අත්දැකීම් ප්‍රමාණයක් හෝ අභියෝග ප්‍රමාණයක් ආවොත් අපිට දැන් සද්ධර්මය ගැන අවබෝධයක් තියෙන නිසා අපි පාලනය වෙයි. හැබැයි අඟුලිමාල ඒ වෙලාවේදී සද්ධර්මය පිළිබඳ අවබෝධයක් තිබුණු කෙනෙක් නෙමෙයි. ඒ වෙනකොට දහම තේරුම් අරගෙන ඉඳපු කෙනෙක් නෙමෙයි. ඔහු බෞද්ධයෙක් නෙමෙයි. එතකොට අපිට තේරෙන්න ඕනේ අඟුලිමාල එයාට හමු වෙච්ච නරක අත්දැකීම් රහසියක් ඇතුලේ තමයි එහෙම අයහපත් උනේ. මේ ලෝකේ ඕනම කෙනෙක් අයහපත් වෙන්නේ ඒ වගේ අත්දැකීම් හින්දා. ජීවිතේ මූණ දෙන්න වෙන සිද්ධි හින්දා. ඒකයි අපි වැරදි කරන අය දිහා අනුකම්පා සහගතව කල්පනා කරන්න ඕනේ. අපි කවුරුත් වැරදි කරන අය සදාකාලික වරදකරුවන් කරලා ඔවුන් කවදාකවත් හැදෙන්නේ නැති අය කරලා ඒ ලේබල් කිරීම අපි නැවත්තා දැමිය යුතුයි. බුද්ධ ධර්මය අනුගමනය කරන අපිට එහෙම කිසිම කෙනෙකු සදාකාලික
නිවැරදි කෙනෙකු විදියට හරි සදාකාලික වැරදිකාරයෙක් විදියට හරි ඇඳින්වීමටම අයිතියක් නැහැ. එහෙම නම් කිරීමටම අයිතියක් නැහැ. ඒක වැරදි. මොකද ඕනම කෙනෙක් එයා මූණ දෙන සිද්ධි එක්ක වැරදි කරන්න පුළුවන්. ප්‍රාණඝාත කරන්න පුළුවන්. හොරකම් කරන්න පුළුවන්. වැරදි කාමුක සම්බන්ධකම් වලට යන්න පුළුවන්. බොරු කියන්න පුළුවන්. ඕනම අයහපත් හැසිරීමකට එයා අත්විඳින දේවල් එක්ක ගමන් කරන්න පුළුවන්. ඒක ඒ අත්දැකීම ලැබපු නැති කෙනෙකුට අනුව මෙයාට එහෙම නොකර ඉන්න තිබුණා ආදි දේවල් කියත හැකි. හැබැයි ඒ අත්දැකීම ඇතුලේ ඉඳපු එක්කෙනාට හිතෙන්නේ මම මේක කරන එක මම මෙහෙම හැසිරෙන එක සාධාරණයි කියලා. ඒක යාට තේරෙන්නේ වෙන කෙනෙකු විසින් ඒකේ තියෙන වැරද්ද වටහලා දෙන්න දරන උත්සාහයක් ඇතුලේ. ඒක යාට තේරුම් ගන්න පුළුවන් නම් එයා පළවෙනියෙන්ම වැරදි කරන්නේ නැතුවම ඉන්නවනේ. එහෙනම් හොඳට තේරුම් ගන්න කෙනෙක් වැරදි කරන්නේ එයා ප්‍රබල හින්දා හරි එයාට හොඳටම තේරෙන හින්දා හරි හොඳම අවබෝධයක් තියෙන හින්දා හරි නෙමෙයි. එයා දුර්වල හින්දා. ඕනම වැරදි කරන කෙනෙක් දුර්වලයි. තමන්ගේ හිතට එන හැඟීම් වලට යටත් නොවි ජීවත් වෙන්න හයිය නැති හින්දානේ මිනිස්සු හැඟීම් වලට අහු වෙලා තීන්දුව ගන්න යන්නේ. හැඟීම් මත පදනම් වෙලා කායික හරි වාචසික හරි වැරදි හැසිරීම් වලට යන්නේ. එහෙනම් අපේ පින්වත් ගම්වැසියෝ බුද්ධිමත්ව වැරද්දක් කරන කෙනෙකුගේ ඒ වැරද්දිකාර ජීවිතයට හේතු වෙච්ච කාරණා දිහා ඒ වැරදිකාර ජීවිතෙන් ගැලවෙන්න නොදී එයාව දිගටම එහි පවත්වාගෙන යන හේතු සාධක දිහා බොහොම නුවණින් බලන්න ඕනේ. එතකොට අපේ ඒවට දක්වන ප්‍රතිචාර පවා ඊටාම සාමකාමී වෙනවා. ඊටාම බුද්ධිමත් ප්‍රතිචාර වෙනවා. නැත්තම් අපි කවුරු හරි කෙනෙක් වැරද්දක් කරලා එයාව එලිදරව් වුණාම කරන හිංසා ප්‍රමාණය බලන්න. සමහර වෙලාවට ගම්වල දැන් නම් ඒ අඩුයි කවුරු හරි වැරද්දක් කරලා මේ ආරංචි වුණොත් නම දාලා මේ කුරුටු ගාලා කැලපතර අලවනවානේ. එතකොට ඒව කරලා සන්තෝෂ වෙනවා මිනිස්සු. අපි යාට දුන්නා හොඳ දඬුවමක් ආයේ පාරේ බහින්න බැරි වෙන්නම කරා කියලා හරි උඩපන්නිනවා ඒගොල්ලෝ. ඒක ගෝත්‍රික මෝඩ මිනිස්සුන්ගේ ගතිය. ඒවා බුද්ධිමත් හැදිච්ච ශිෂ්ට මිනිස්සු එහෙම කාගේවත් වැරද්දක් ආරංචි වුණාම එහෙම කැලපතර වල නම් ලියන්නේ නැහැ. එහෙම නම් ලියලා එහෙම ගම පුරා ඇලෙව්වට පස්සේ යාට පොඩ්ඩක් හරි ඒ වැරද්ද ගැන ලැජ්ජාවක් තිබුණා නම් ඒකත් නැති වෙලා යනවා. ඒ කියන්නේ අනිත් අය දැනගනී කියලා ලැජ්ජාවෙන් හැංගි හැංගි නම් එයා ඒ වැරද්ද කරේ. බයෙන් හැංගි හැංගි නම් එයා වැරද්ද කළේ. ඒ කැලපතර ගහලා නම් ප්‍රසිද්ධ කරලා වාසගමත් එක්ක මුළු ගමටම කියලා ඒ කරන වැඩේ ඇතුලේ එයා එලිපිටේ පව් කරන්න පටන් ගන්නවා. මොකද අපි කාටවත් වැරදිකාරයෝන්ගේ ඒ වැරදිකාර බව සමාජගත කරා කියලා එයාව නිවැරදි කරන්න බෑ. එහෙම නිවැරදි වෙන්නේ නැහැ කවුරුත්. වෙන්නේ තියෙන ලැජ්ජාව හරි නැති වෙච්ච එක. මම සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඉස්සර තාත්තලා මත් වතුර බීපු දවසට කොච්චර හැංගෙනවදනේ. ඉස්සර පැරණි තාත්තලා මේ ඉඳලා හිටලා හරි කලාතුරකින් හරි මත් වතුර බිව්වහම ඒ තාත්තලා මේ එදාට බීලා නැයි කියලා පෙන්වන්න ගොඩාක් උත්සාහ කරනවා. හොඳට hina වෙනවා. එක්ක සමහරව එදාට නිකන් අසනීපෙන් වගේ හැංගි ගිහිල්ලා නිදා ගන්නවා. ඒ කියන්නේ එයා උත්සාහ කරනවා එයාගේ දරුවොන් ගාව, එයාගේ බිරිඳ ගාව, එයාගේ නෑදෑයෝ ගාව එයා බීපු නැති කෙනෙක් කියලා එයා සහතික කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ එයා කරපු වැඩේ ගැන එයාට ලැජ්ජාවක් තියෙනවා කියන එකනේ. ඒ කියන්නේ එයාට තියෙනවා වරදකාරී හැඟීමක්. හැබැයි පස්සේ වුණු දේ තමයි අම්මලා මේ එහෙම හැංගි කාමරයට යන මිනිස්සයව ඇදගෙන ඇවිල්ලා තමුසු බිව්ව නේද කිය බැලුම් පුම්බන්න පටන් ගත්තා.
ඒක ඔක්කොම ඉස්සරහ ඒක හගිස් ඕනවානේ අම්මලාට එහෙම එකක් ආවනේ පහු කාලින. දැන් මොකද වෙලා තියෙන්නේ ඒකේ ප්‍රතිඵල? දැන් ඒ හගිස්සවිල්ල ඒ ළමයි ඉස්සරහ බීපු බව එලිදරව් කරවන්න කරපු වැඩහින්දා දැන් පිරිමි බීලා එන්නෙම පුටුවකටත් පයින් ගහගෙන ඔව් මං බීලා තමයි කියාගෙන. ඉස්සර හැංගි කරේ ඒක. මා කියන්නේ හැංගි පව් කරන එක හොඳයි කියලා. හැබැයි අඩුම මිනිහෙක් හැංගි පව් කරන එමිනට ලැජ්ජාවක් තියෙන හින්දා. ඒ පව ගැන එයා වද වෙන හින්දා. ඒක අඩුම වැරද්දක් කියලා එයාට එයාගේ මනස පැත්තෙන්ම යම්කිසි චෝදනාවක් තියෙන හින්දා. මම ඔබට යෝජනා කරනවා වරදකාරයෝ ඉන්න පුළුවන්. ඔබ මම අපි ඕන කෙනෙක් වරදකාරයෝ වෙන්නත් පුළුවන්. අපි අතර ඉන්නත් පුළුවන්. ඒත් එවැනි වරදකරුවෙක් ඉන්නව නම් එයාට නිවැරදි වෙන්න පුළුවන් තරම් අවස්ථාව දෙන්න. හංවඩු ගන්න එපා. ඒ හංවඩුව ඇතුලේ ඇති වෙන පීඩාව ඒ අසහනය එයා කවදාවත් නිවැරදි වෙන්නේ නැතුව යනවා. එයාට නිවැරදි වෙන්න හිතෙන්නෙම නැති තත්වයකට එයාපත් වෙන්න පුළුවන්. විශාල ලැජ්ජාවකින් එයා පීඩා විඳින්න පුළුවන්. එයාට හිංසා කරා කියලා ලොකු තරහකිනුත් එයා පීඩා විඳින්න පුළුවන්. එහෙනම් මං යෝජනා කරන්නේ ඕනම කෙනෙක් මෙතන ඉන්න කාන්තාවුද පිරිමිද කියලා නෑ ඕනම කෙනෙක් වැරදි කරන්න පුළුවන්. ඒ වැරදි එලිදරව් වෙන්නත් පුළුවන් අනිත් අයට. එතකොට ඒවා පුළුවන් තරම් එයාගේ ගෞරවය ආරක්ෂා වෙන විදියට කතා කරලා විශේෂයෙන්ම පෞල්වල ප්‍රශ්න ගෞරවය රැකෙන විදියට ඒවා සුදුසු පරිසරයක විතරක් කතා කරලා ඒවා විසඳ ගන්න උත්සාහ කරන කෙනෙකුට පුළුවන් තරම් නිවැරදි වෙලා ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා තමයි මම ඔබට යෝජනා කරන්නේ. ඔබගේ අර වැරද්දක් අහු වුණාට පස්සේ ඇති වෙන කලබලයේදී ඔබ අයහපත්ව හැසිරෙන්න යන්න එපා. ඒක සමහර විට ඒ තැනැත්තා හෝ තැනැත්තිය අපිට හදා ගන්නටම තිබිච්ච අන්තිම අවස්ථාව පව අපි අහිමි කර ගැනීමක් වෙන්න පුළුවන්. ඒ අපේ කලබලකාරී හැසිරීම. එහෙනම් ඒ ගැන වරදකරුවන් ගැන ඔබගේ දැක්ම පුළුල් කරගන්න කියලා මම යෝජනා කරනවා. අමාරුයි මේවා හිතන එක. මොකද වැරද්දෙන් හැම වැරද්දකටම පස්සේ පීඩිතෙක් ඉන්නවනේ. ඒ කියන්නේ ඒ වැරද්දින්ද පීඩා විඳ කෙනෙක් ඉන්නවා. එයාට අමාරුයි මේ විදියට හිතන එක. ඒත් මතක තියාගන්න ඔබ එහෙම නොහිත කලබල වෙලා දැඟලුවා කියලාත් මුකුත් අමුතුවෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මම ඔබට ධර්මයට අනුව යෝජනා කරන්නේ ඒක එයාට හදාගන්න පුළුවන් තරම් මඟ පෙන්වන්න කියලා. කෙනෙක් අහන්න පුළුවන් කවද වෙනකන්ද මඟ පෙන්වන්න කියන්නේ කියලා. දැන් මම කියනවා ඔය මිනිහා හැදෙන්නේ නැහැ නේ. ඉතින් කවද වෙනකන්ද හාන්තුරෝ කියන්නේ කියලා අහන්න පුළුවන්. මම දන්නේ නැහැ දිනේ නම්. නිවැරදි උනේ නැතොත් මොකද කරන්න කියලාත් මගෙන් අහන්න එපා. මට කියන්න තියෙන්නේ ඉතින් මොනවත් කරන්න දෙයක් නැහැ නිවැරදි උනේ නැතොත්. ඒක යාගේ ප්‍රශ්නයක්. නිවැරදි උනේ නැතොත් ඒක යාගේ ප්‍රශ්නයක්. ඒක ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි. අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. තමන් පව් කරොත් තමන් තමයි ගෙනියන්නේ. වෙන කාටවත් ඒකේ මේ කොටස් එන්නේ නැහැ. අත්තනා කතම් පාපං අත්තනාව විසුජ්ජති. තමන් යහපත් දෑ කරොත් තමන්මයි පිරිසිදු වෙන්නේ යහපත් වෙන්නේ. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසෝදේ. තථාගතයන් වහන්සේ වදාළේ කාටවත් කවුරුවත් හොදන්න බෑ කියලා. ඉතින් කවුරු හරි කෙනෙකුට මඟ පෙන්නලා ඒත් එයා හැදෙන්නේ නැත්නම් ඉතින් ඒක යාට ගෙනියන්න දෙන්න. ඒක යාගේ ප්‍රශ්නයක්. ඒක අපේ ප්‍රශ්නයක් කරගන්න ඕනේ. මොකද හේතුව අපි කවුරු හරි කෙනෙක් අපිට ඕන විදියටම හදාගත්තම කියමුකෝ. ඒත් ඉතින් මරණකොට එක්ක අරන් යන්නද? අරන් යන්න පුළුවන්ද? එහෙම අරන් යන්න බෑ කවුරුත්. අපි දැකලා තියෙන්නේ මැරිලා යන්නේ තනියෙන් අර්ථාග්‍රහේ නිවර්තන්තේ හම්බ කරපු ඔක්කොම ගෙදර නවතිනවා. සියලු නෑයෝ මිත්‍රයෝ සුසානේ මිත්‍ර බාන්ධවක් නෑයෝ මිත්‍රයෝ ඔක්කොම කනත්ත දක්වා විතරයි එන්නේ. ඉතින්
හොඳට හදාගත්තු අය අපිට හරියන විදියටම හදාගත්තු අය ඔක්කොම මග නවතිනවා. ඒ කවුරුත් එක්ක අපි ගමන යන්නේ නැහැ. අපි යන්නේ අපේ හිත එක්ක. සුකෘතං දුෂ්කෘතං චෛව ගච්ඡන්ත මනුගච්ඡති. කරපු හොඳයි නරකයි දෙකනේ. ඉන්න කාට හරි අපි යම් කාලයක් අපි උදව් කරන්න ඕන නිවැරදි වෙන්න. ඒත් නිවැරදි වෙන්නේ නැත්නම් අපි යාට ඒ ගමන යන්න දීලා අපිට පුළුවන් මට්ටමින් එයත් එක්ක කටයුතු කරන්න ඕන. මොකද හැම නරක කෙනෙක් ගාවම හොඳ දේවල් තියෙනවා. අපිට යාගේ නරක පැත්ත අමතක කරලා දාලා යාගේ යහපත් පැත්ත එක්ක ගනුදෙනු කරන්න. හැම හොඳ කෙනෙක් ගාවම නරක දේවලුත් තියෙනවා. දැන් මෙතන ඉන්නම් කවුරුත් දැන් මෙතන හොඳ අය ඉන්නවා. කාගෙත් මෙතන ඉන්න අය ගාව හොඳ ඒවා තියෙනවා. ඒත් ඔබම අහන්න ඔබේ ගාව තියෙන හොඳ ඒවා විතරමද කියලා. ඔබේ හිතෙන් අහන්න. මගේ ගාව තියෙන හොඳ ඒවා විතරමද? දැන් මගෙන් ඇහුවොත් එහෙම ඔබ වහන්සේගේ ගාව මොකද කියන්නේ? මං කියන්නේ මගේ ගාව හොඳයි නරකයි දෙකම තියෙනවා. මගේ ගාව නම් හොඳ ඒවා විතරක් නෑ. ඒ පරිසරයේදී තමයි මම හොඳද නරකද කියලා තීරණය වෙන්නේ. ඒ පරිසරය උදා වෙන්නේ නැති තාක්කල් අපි හොඳට ඉන්න පුළුවන්. දැන් උපාසකම්මලා යකේ තින්නේ හොඳට ඉන්නවා. දැන් මෙහෙම උපාසකම්මලා මේ විදියට මහත්තයා කතා කරනකොටත් අහන් ඉන්නවා නම් ගෙවල් සුරපුරවල් වගේ tie. මම දන්නවා එහෙම ඉන්නේ නැහැ කියලා. මේ බණ කියනකොට හාමුදුරුලා හොඳට වාඩි වෙලා බිම දුක් විඳගෙන වාඩි වෙලා අහන් හිටියත් පුටුවේවත් ඔහොම අහන් ඉන්නේ නැහැ කියලා මම දන්නවා ගෙවල් වල කතා කරනකොට. එහෙම අහන් ඉන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු ඒවත් එක්ක ආගිව් කරගන්න යනවා. Tamanට පටහැනි දෙයක් කියපු ගමන් මේ යක්කු වගේ යක්ෂණියෝ වගේ රණ්ඩු කරගන්නවා. අනේ ඒ සාමාන්‍ය මිනිස්සු. බණ අහන වෙලාවේ හොඳයි. ඒ කියන්නේ පැවැත්මට අභියෝග වෙන්න එන්න ඕනනේ අපේ ඇත්ත ගතිය මතු කරගන්න. කාගේ හරි මේ ඇත්තම ස්වභාවය එළියට ගන්න ඕන නම් එයාගේ විශ්වාස වලට අභියෝග කරලා බලන්න ඕන. එයා හරි කියලා හිතන් ඉන්නේවට අභියෝගයක් කරන්නකො ඇත්තම ගතිය මතු කරගත හැකි. ඒක තමයි ස්වභාවය. ඒක තමයි මිනිස් ගතිය. ඒක අපි අවබෝධ කරගත්තම අපිට මේ ජීවිතේ රණ්ඩු නොවි අපේ තියෙන යහපත් පැති පාලනය කරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන්. මම යෝජනා කරනවා කවුරුත් උත්සාහ කරන්න කියලා. හැමෝගෙම ගාව වැරදි සහ හොඳ කියන දෙකම තියෙන බව තේරුම් ගන්න. එතකොට ලේබල් කරන එක නවතිනවා අපි. මට මතකයි පොඩි කාලේ අපේ ඉස්කෝලවලත් එහෙම වර්ග කරනවා. දැන් මගේ පන්තියේ යාළුවෝ හිටියා 40ක් විතර. ගුරුවරු විසින් මට හොඳට මතකයි මම දාලා තිබුණේ සම්මජ්ජාතියට හැදෙන්නේ නැති උන්ගේ ගොඩට. එහෙම ගුරුවරු වර්ග කරනවානේ. හැදෙන්නේ උන් හැදෙන්නේ නැති උන් තැනකට යන්නේ උන් තැනකට යන්නේ නැති උන් මම දාලා තිබුණේ සම්මජ්ජාතියට තැනකට යන්නේ නැති කියලා තමයි අපිට ඉස්සර බණින්නේ ගුරුවරු. ඒ කාලේ හරි හොඳ කියලා කට්ටියකුත් නම් කරලා තිබුණා. ඉතින් දැන් මට ඒගොල්ලෝ ගමේ ගියන් හම්බ වෙනවා ඒගොල්ලෝගේ ජීවිත කොච්චර පවුද කියලා හිතෙනවා. හැබැයි සම්මජ්ජාතියට හැදෙන්නේ නැති මම හිතනවා ඒගොල්ලන්ට වඩා පොඩ්ඩක් හරි උඩින් ජීවත් වෙනවා. ඒ ගුරුවරුන්ගේ ඇස්තමේන්තු වැරදි. ගුරුවරු හිතනවා එහෙම මිනිස් සිත ගැන එහෙම හදන්න පුළුවන් ලේබල් කරලා රාක්කවලට දාලා හදන්න පුළුවන් කියලා එහෙම බුද්ධිය නැති මිනිස්සු හිතනවා. මම යෝජනා කරනවා කිසිම කෙනෙක් හොඳ ළමයින්ගේ ගොඩ නරක ළමයින්ගේ ගොඩ කියලා බෙදන්න බෑ. කිසිම කාන්තාවක් ඊටාම හොඳ ගැහණියක් ඊටාම නරක ගැහණියක් කියලා බෙදන්න බෑ. එයා මූණ දෙන සිද්ධි එක්ක තමයි එයාගේ නරක හෝ හොඳ කියන එක එලිදරව් වෙන්නේ. එයාට ලැබෙන අත්දැකීම. ඒක ඔබ උපමා කරගන්න ඔබට අත්තානං උපමං කත්වා තමන් උපමාවට ගන්න. මගේ හැසිරීම මෙතන යහපත් උනේ ඇයි? හොඳට බලන්න. මගේ හැසිරීම මෙතනදී අයහපත් උනේ ඇයි? එතකොට ඔබට පෙනේ ඔබ අත්විඳ දේ ඒක ඇතුලේ ඔබේ තරහය විසිච්ච හැටි, ආසාවල් ලැබිච්ච හැටි,
ඒකදී ඔබට ඔබ පාලනය නැති වෙච්ච හැටි, ඔබ දුර්වල වෙච්ච හැටි ඔබට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට තමන් යම්කිසි අයහපත් හැසිරීමකට යම් වෙලාවක ගියා නම් ඒකට හේතු අඳුන ගන්නවා වගේම අත්තානං උපමං කත්වා තමන් උපමාවට අරගෙන අනිත් අයගේ ප්‍රශ්නේ තේරුම් ගන්න. එතකොට අපිට පුළුවන් සමාව දෙන්න. එතකොට අපිට පුළුවන් යාට හැදෙන්න අවස්ථා දෙන්න. නිවැරදි වෙන්න පුළුවන් තරම් උදව් කරන්න පුළුවන්. ඒක ගැන අපේ පින්වත් දෙමව්පියෝ වැඩිහිටියෝ විශේෂයෙන් බුද්ධිමත්ව කල්පනා කරන්න කියලා මම යෝජනා කරනවා. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපට එහෙම කවුරුක්වත් සදාකාලික වර්ධකරුවෙක් කරන්න හෝ සදාකාලික නිවැරදි කෙනෙක් කියලා සහතික කරන්න හෝ අයිතියක් නැහැ. රහත් වෙනකන් අපි හැමෝම වැරදිත් කරයි, හොඳ වැඩත් කරයි. ඒකට අවශ්‍ය දේවල් අපි ගාව තියෙනවා. අපි කාගෙත් ගාව තියෙනවා. දැන් ගොඩාක් කාලවට කෙනෙක් හිතා ගන්න පුළුවන් මෙහෙම දීර්ඝ කාලයක් තරහ නිසා අකුසලයක් නොකරමු. දීර්ඝ කාලයක් රාගය නිසා අකුසලයක් නොකරමු. එයාට දීර්ඝ කාලයක් යනකොට හිතෙන්න පුළුවන් දැන් මගේ ගාව මේ જાතියේ චෛතසික නැහැ කියලා. හිතෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් මට මතකයි මම අවුරුදු කීපයක් තිස්සේ කිසිම ප්‍රාණියෙක් මරලා නැහැ. කිසිම සතෙක් මරලා නැහැ. අවුරුදු කීපයක් තිස්සේ මරලා නැහැ. ඒත් මගෙන් අහුවොත් එහෙම ඔබ වහන්සේ මහාන වෙච්ච දා ඉඳලම කිසිම සතෙක් මරලා නැද්ද කියලා මං කියනවා අනිවාර්යෙන් මරලා තියෙනවා කියලා. මදුරුව මරලා තියෙනවා, කැරපොත්තෝ මරලා තියෙනවා, එහෙම සත්තු මරලා තියෙනවා, මහානලා ඉඳිත් මරලා තියෙනවා. දැන් එතකොට හැබැයි මට දැන් කියන්න පුළුවන් යම් කාලයක් මම කිසිම සතෙක් මරන්නේ නැහැ. ඉතින් දැන් මේ පෞගිය මාස 3-4ෙම මට හිතෙන්න පටන් ගත්ත එකක් තමයි මේ දැන් මං හරි හොඳ වෙලා වගේනේ. මට දැන් කිසිම සතෙක් මරන්න හිතෙන්නේ නැහැ. දැන් අවුරුදු ගානකින් කෝම්බියෙක්වත් මැරෙන්න දුන්නේ නැහැ. මං කොච්චර හොඳද, මට සතුටු වෙන්න පුළුවන් මං ගැන කියලා හරි ලොකු අගයක් මං ගැන මට දැනෙන්න ගත්තා. ඔය අතරතුරේ මාස 1කමාරකට විතර කලින් එක දවසක් රාත්‍රී බණ කියලා මං කාමරයට යනකොට කාමරේ ඇතුලේ ඉන්න කැරපොත්තෙක් ලොකු එකෙක්. මට ආපු කේන්තියට හිතුණා මේකව මරන්න ඕනේ කියලා. මට හිතුණා ළඟටම ගියා මරනවා කියලා හිතා. පස්සේ මං කල්පනා කරා මේ කැරපොත්තා ඉතින් තා කොච්චර පොඩි දවසක් ඉන්න පුළුවන්. මේ කැරපොත්තා මගේ කාමරේට එන්න ඇත්තේ මං කොච්චර පිරිසිදුයි කාමරේ කියලා හිතන් හිටියත් මොකක් හරි අපිරිසිදුකමක් මං හදලා ඇති. මගේ හේතුවක් ඇති. මෙයා මරලා ඇයි මම අකුසලයක් කරගන්නේ? ඔය ඉඳපුවා. මේ කැරපොත්තා එන්න හේතුව මම්ම වෙන්නේ නැති කියලා මරන්න නැතුව නැවතුවා. හැබැයි සිතුවිල්ල එතකොට මං ඊට පහුවෙන්දා උදේ මං එහෙම සැතපුණා. උදේ ලයිට් එක දාපු ගමන් මගේ ඔළුවේ කැරපොත්තා වැඩ කරනවානේ. ඉතින් මං උදේ ලයිට් එක දාපු ගමන් බැලුවේ කැරපොත්තා හිටපු මුල්ල දිහා ඉන්නවා. හැබැයි අනිත් පැත්ත හැරිලා මං ගිහිල්ලා බලනකොට කැරපොත්තා මැරිලා. රාත්‍රියේ මැරිලා යා. මං කල්පනා කරා ඒ කැරපොත්තා මට ගුරුවරයෙක්. එයා මට මඟ පෙන්වන්නේ මාර්ගෝපදේශකයෙක්. ඇයි ඒ කැරපොත්තා ගුරුතුමෙක් කියන්නේ? මම කාලයක් තිස්සේ හිතන්න පටන්ගෙන තිබුණා දැන් මට කිසිම සතෙක් මරන්න හැංගීම් නැහැයි කියලා. මොකද කාලයක් මැරුවේ නැහනේ. ඉතින් කාලයක් මරපු නැති නිසා මගේ හිතේ ඇතුලේ අර කෙනෙක් මරන්න දරුණු ද්වේෂය මොකක් කළාද? හොද්දටම යටපත් වෙලා මටම මා විසින් හිතවන්න පටන්ගෙන තිබුණා දැන් මම හරි සීලවන්තයි කියලා. හැබැයි අර කැරපොත්තා ඇවිල්ලා මට පෙන්නුවා නෑ ඔයා සීලවන්ත නෑ කියලා. ඔයාට තව හැදෙන්න තියෙනවා.
ඔයාගේ ඇතුලේ කෙනෙක් මරන්න හිතෙන චෛතසික තාම තියෙනවා. ඔයාටම රැවටිලා ඉන්නේ කියලා. ඇත්තටම මම ඒ කරපොත්තට පින් දුන්නා. මගේ අර්බුදේ මට පැහැදිලි කරන්න. මම ඔබට යෝජනා කරනවා අවංක වෙන්න. තමන්ගේ ඇත්ත ගතිය අඳුනා ගැනීමට අවංක වෙන්න. තමන්ගේ ඇත්ත ස්වභාවය තේරුම් ගැනීමට අවංක වෙන්න. කවුරු හරි කෙනෙක් තමන්ගේ දුර්ගුණය ලෙස අවබෝධ කරගන්නේ නැති තාක්කල් එයා කවදාකවත් ඒ දුර්ගුණයෙන් නිදහස් වන්නේ නැහැ. නිදහස් වන්නේ නැහැ. ඒක පිළිගන්න තමන්ගේ ගාව දුර්ගුණයක් තියෙද්දි තමන්ගේ ගාව දුර්ගුණයක් තියෙනවා කියලා පිළිගන්නේ නැති තාක්කල් හොඳටම ධර්මය කියලා දෙන්න පුළුවන් වුණත් හොඳටම ධර්මය ගැන දැනුම තිබුණත් එයා යහපත් කෙනෙක් නෙවෙයි. එයාගේ ඇත්ත පිළිගන්නේ නැහැ. එයාගේ ඇත්ත ගැන එයා දැනුවත් නැහැ. හෝ එයාටම රැවටිලා වහලෙක් වෙලා ජීවත් වෙනවා. මම ඔබට යෝජනා කරන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම පුහුණුව කියන්නේ අවංකකමේ ආරම්භය වෙන්න ඕනේ. හෘදේ සාක්ෂියට එකඟ වීම වෙන්න ඕනේ. අපි කාටත් තාම කාලාන්තරයක් තිස්සේ අපි දේවල් නොකර හිටියත් වැරදි නිගමන වලට එන්න හොඳ නැහැ. දැන් මම මෙතෙන්ට ඇවිල්ලා මෙච්චර දුරට දියුණු වෙලා වගේ වැරදි නිගමන වලට එන්න එපා. මම යෝජනා කරනවා ඒ වෙනුවට හැම මොහොතක් ගැනම යෝනිසෝ මනසිකාරය පවත්ව ගන්න. සති සම්පජඤ්ඤය පවත්ව ගන්න. හැම මොහොතක් ගැනම ඔබේ දැනුවත්කම තියා ගන්න. ඔබ පුළුවන් තරම් සිහි කල්පනාවෙන් ඉන්න. මොකද හේතුව දීර්ඝ කාලයක් තිස්සේ යටපත් වෙලා හැංගිලා තිබිච්ච නරක සිතුවිලි එළියට ඇවිල්ලා ඔබෙන් වැරදි කෙරෙන්න පුළුවන්. ඒව අවදි වෙලා නැත්තේ ඇයි එච්චර දීර්ඝ කාලයක් කියලා ඇහුවොත් අභියෝගාත්මක අත්දැකීමක් ඉස්සරහට ඇවිල්ලා නැති නිසා. අරමුණක් ඇවිල්ලා නැහැ. ඔබව අවසන්න පුළුවන් අරමුණක් ඇවිල්ලා නැහැ. දැන් මගේ කාමරේටම අර කරපොත්ත එනකන් ඇවිස්සුනේ නැහැ මං නේ. මම හොද්දටම තියන් ඉන්න මගේ ගුහාවට රිංගුවම තමයි මාව ඇවිස්සුනේ. වෙන කෙනෙකුට එන්න බෑ කියලා එතකොට මගේ ඇතුලේ වැඩ කරලා තියෙන චෛතසිකයක් නේ. ඒකයි ඇවිල්ලා කියලා දැක්ක ගමන් මගේ ඇතුලේ අර දීර්ඝ කාලයක් යටපත් වෙලා තිබිච්ච ද්වේෂය එළියට පයින්නේ. ඒ හින්දා ඔබ තේරුම් ගන්න ඕන දිගු කාලයක් මතු නුනට සමහර කෙලෙස් තාම අපි සතු බව. දීර්ඝ කාලයක් මතු නොවීම විතරයි වෙනස. බ්‍රහ්මතලවල ජීවත් වෙන්නේ කොහොමයිනේ? බ්‍රහ්මතලවල ජීවත් වෙනවා කල්ප ලක්ෂ ගණන් එක දිගටම කෙලෙස් යටපත් කරගත්තු අය. දවසක් භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා එක භික්ෂුවක් අහනවා ස්වාමීනි මේ රහත් බව ප්‍රකාශ කරන ඔක්කොම රහත්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ කියනවා නෑ. හැමෝම රහත් නෙවෙයි. ඉතින් ස්වාමීනි ඇයි එහෙනම් ඒගොල්ලෝ රහත් බව ප්‍රකාශ කරන්න කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒගොල්ලෝ දීර්ඝ කාලයක් කාමරාගය බලවත් නොවිච්ච නිසා දීර්ඝ කාලයක් පටිගය එළියට ආවේ නැති නිසා ඒගොල්ලොන්ගේ චෛතසික එළියට ආවේ නැති නිසා සමාධි තත්වයන් නිසා ධාන මට්ටම් වලට හිත කෙලස් යටපත් වෙලා තිබෙන නිසා ඒගොල්ලෝ දැන් හිතාගෙන ඉන්නවා ඒගොල්ලොන්ගේ කෙලස් මතු නොවීමේ ප්‍රතිඵලයක් විදියට කෙලස් නැති වෙලා කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේටවත් ඒ අය නිවැරදි කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඒගොල්ලෝ එච්චරටම හිතන් ඉන්නවා Taman රහතුන් කියලා. මොකද එච්චර දීර්ඝ කාලයකට ඒ අත්තන්ගේ කෙලෙස් ධර්ම යටපත් වෙලා තියෙනවා. මම ඔබට සිහි කරන්නේ මේක ඔබටත් මටත් වෙන්න පුළුවන්. අපි ගැන නොදැනුවත් වීම තමයි භයානකම දේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අපේ බුද්ධිය පටන් ගන්න කොතනින්ද කියලා. අපේ අවබෝධය පටන් ගන්න කොතනින්ද කියලා. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ චාපි තේනසෝ. යම් කෙනෙක් තමන්ගේ නොදැනුවත්කම ගැන දන්නවනම් තමන්ගේ නොදන්නාකම ගැන දන්නවනම් එතනින් එයා ප්‍රඥාවේ ආරම්භය ලබා ගන්නවා. එයා නුවණත් එක්ක එතනින් පටන් ගන්නවා. තමන් ගැන තමන් දන්නේ නැහැ කියන එකවත් දන්නේ නැති කෙනා කවදාවත් හැදෙන්නේ නැහැ.
මොකද එයා ඇත්තටම Taman ගැන දන්නේත් නැහැ. දන්නේ නැති බව දන්නේත් නැහැ. මම ඔබට යෝජනා කරන්නේ අපි කාගෙත් කාව මේ දුබලකම් තියෙන්න පුළුවන්. සිහි කල්පනාවෙන් හොඳ නුවණකින් එළඹ සිටි සියකින් තමන්ගේ මනස එක්ක වැඩ කරන්න. තමන්ගේ ස්වභාවය අවබෝධ කරගන්න ගමන්ම තව එක්කෙනෙකුගේ ස්වභාවයත් මේ වගේම වෙන්න පුළුවන් නේද කියන එක ගැන උපමා කරලා හිතන්න. අත්ූපනායික ධර්මයෙන් කල්පනා කරන්න. එතකොට ඉවසන්න පුළුවන්. එතකොට සමාව දෙන්න පුළුවන්. දරා ගන්න පුළුවන් අනිත් අයගේ අපිට එරෙහිව සිද්ධ වෙන අකටයුතුකම්. අපිට එරෙහිව සිද්ධ වෙන වැරදි අපිට හිත හදාගෙන දරන්න පුළුවන් වෙන්නේ අපි ඊටාම බුද්ධිමත්ව මේව අවබෝධ කරගත්තොත් විතරයි. ඒ හින්දා ඕනම කෙනෙක් මුලින් වැරදි කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. දැන් බලන්න කොසල් රජුරෝ ඊටාම උගත් බුද්ධිමත් මිනිස්සෙක්. එයා මාර්ගඵලලාභියෙක් නෙවෙයි. හැබැයි බුද්ධිමත් සාමාන්‍ය රජ කෙනෙක්. එයාගෙන් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ අඟුලිමාල භික්ෂුව රහත් භාවයට පත් කරන්ට ඒ පත්ෙන්ට ඒ පන්සලට ඇවිල්ලා ඒ මහාන වෙලා ඉඳිද්දි ඇතුලේ ඉඳිද්දි කොසල් රජුරන්ගෙන් අහනවා ඔබතුමාට අඟුලිමාලව පැවිද්දෙක් විදියට හමු වුණොත් මොකද කරන්නේ කියලා. කොසල් රජුරෝ සඳහන් කරනවා මම ඔහුට වෙනත් පැවිද්දන්ට දක්වන ගෞරවයම දක්වනවා. මොකද එයා පයේ ආවේ භාග්‍යවතුන් වහන්සේ හමු වෙලා යන්න අඟුලිමාල මරණ යුද්ධෙට මහා සේනාවක් අරගෙන ආවේ ආශිර්වාද ඉල්ලන්න යන්න. හිත හදාගෙන හිතට සැනසෙල්ලක් කරන් යන්න. එයාගෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ අහන්නේ කොසල් රජුරුවන්ගෙන් ඔබට පැවිද්දෙක් විදියට හමු වුණොත් අඟුලිමාලව මොකද කරන්නේ කියලා. එතකොට රජුරෝ කියනවා මම එයාට ඒ විදියටම සලකනවා අනිත් හාමුදුරුවන්ට වගේ. මොකද එයා පැවිද්දෙක් නම් මට තවදුරටත් එයාත් එක්ක ගැටුමක් නැහැ. එතකොට අඟුලිමාල හාමුදුරුවන්ව කැඳවනවා භාග්‍යවතුන් වහන්සේ. රජුරෝ ගල් ගැහිලා තුෂ්ණීම් භාවයට පත් වුණා කියනවා. මේ ඉන්නේ අඟුලිමාල කිව්වා. හැබැයි ඔහු කිසිම හිංසනයක් කරන්නේ නැහැ. ඔහු ගෞරව කරලා නික්මිලා යනවා. ඔහු පිළිගන්නවා දැන් ඔහු නිවැරදි කියලා. අපිත් පිළිගන්නවා අඟුලිමාල හඳුරු නිවැරදුනා කියලා නේ. අපිත් පිළිගන්නවා. ඒකනේ අපි අදටත් අඟුලිමාල හඳුරුවන්ගේ සීලය ගැන ප්‍රාණඝාතයක් නොකරපු එක ගැන තියෙන සත්‍යක්‍රියාව තාමත් සිද්ධ කරන්නේ නේ. අඟුලිමාල සූත්‍රයේනේ බබෙක් ලැබෙන්න දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මෙක්ට අපි තාමත් සජ්ජායනා කරා. අපි පිළිගන්නවා. ඒ කියන්නේ අපි අඟුලිමාල හඳුරුවන්ට සමාව දීලාද නැද්ද? සමාව දීලා. එහෙනම් අඟුලිමාල හඳුරන්ට නිවැරදි වෙන්න පුළුවන් කියලා අපි පිළි අරගෙන ඉවරයි. පුදුම කර්ම කියන්නේ. අවුරුදු 2500කට කලින් හිටපු හාඳුරු කෙනෙකුට සමාව දීලා තාම ගුණ කී ඉන්නවා. ගෙදරේ උන්ට සමාව දෙන්න කැමති නැහැ. අවුරුදු 2500ක් යන අඟුලිමාල හඳුරන්ට සමාව දුන්නා. දැකලත් නැහැ. දන්නෙත් නැහැ. නේ? බණ කතාවේ තියෙන එක තමයි ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ. ඒ ඇත්තට සමාව දීලා ගුණ කිය සෙත් පිරිත් කියව ගන්නවා. අවසනාවකට 30 අවුරුද්දක් එකට ජීවත් වෙච්ච කෙනෙක් 20 අවුරුද්දක් එකට ජීවත් වෙච්ච කෙනෙක් දුර්වල වෙලා වැරදි කරාම අඟුලිමාලට හිමි වෙච්ච සමාව හිමි වෙන්නේ නෑ. අඟුලිමාල 999ක් මරලත් සමාව දෙනවා අපි. ඉතා කුඩා වැරද්දක් අපිට කරපු අයට අපි සමාව දෙන්නේ නෑ. බලන්න අපි බෞද්ධද නේ? අපි භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කරන සැබෑම ශ්‍රාවකයෝද කියලා හිතන්න. අපි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව අපේ ජීවිත දකිනවා නම් අපේ ජීවිත පුහුණු කරන්න අපි වීරිය කරනවා නම් මම යෝජනා කරනවා ඔබ හැමදෙනාටම කරුණා කර ඔබ තමන් උපමාවට අරගෙන කල්පනා කරන්න ඕනම කෙනෙක් මුලින් වැරදි කරන්න පුළුවන් බව. දුර්වල හැම මොහොතකදීම එයාගෙන් අකුසලයක් වෙන්න පුළුවන් බව තේරුම් ගන්න. මිනිස්සු ලෝභයේ වහල් වුණාම අකුසල් කරනවා. මෝහයේ දාසය වුණාම අකුසල් කරනවා. ඒ වහල් භාවයේ ප්‍රතිඵලය. ඒ වහල් භාවය කියන්නේ නොදැනුවත්කම, අවිද්‍යාවනේ. අපි තණ්හාවේ වහලෙක් වෙන්නේ ඇයි?
අපිට තියෙන අවිද්‍යාව. අපිට දුක ගැන අවබෝධයක් නැතිකම. දුකට හේතුව ගැන අවබෝධයක් නැතිකම. දුකින් නිදහස් වීම ගැන අවබෝධය නැතිකම. ඒ උතුම් ආර්ය මාර්ගයේ ගමන් කරන ඒ වැඩපිළිවෙල ගැන අපිට අවබෝධයක් නැතිකම. අපි ඒ ගැඹුරු අවබෝධයෙන් තොර හින්දා අපි ඊටාම සුළු දේවල් වලට තදින් ඇලෙනවා. අපි හිතනවා ඒව ඇතුලේ අපේ ප්‍රශ්නේ ඔක්කොම විසඳෙනවා කියලා. පුද්ගලයෝ ඇතුලේ, ද්‍රව්‍ය ඇතුලේ, නේ සමහර විටම සල්ලි ඇතුලේ ප්‍රශ්නේ ඔක්කොම විසඳෙනවා. සමහර විටම වාහනයක් ගත්තම් ඒක ඇතුලේ ඔක්කොම ප්‍රශ්නේ විසඳෙනවා. සමහර විටම ගේ තට්ටු දෙකට හැදුවා නම් ප්‍රශ්නේ ඉවරයි. එහෙමනේ අපේ මනසවල් වැඩ කරන්නේ. හේතු අවිද්‍යාවනේ. අපිට මේ අවිද්‍යාව ඇතුලේ අපිට තේරෙන්නේ නැතුව යනවා. අපිට අවබෝධ වෙන්නේ නැතුව යනවා. ඇත්තටම මේ තණ්හාවෙන් දකින පුංචි හීනයක් මිසක මේක යථාර්ථයක් නෙමෙයි. මේක හදලා ඉවරුණා කියලා අපේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා. විසඳෙන්නේ නැහැ. විසඳෙන්නේ අපි අපේ බැඳීම් අත්හැරලා දැවම. අපේ තෘෂ්ණාව දුරු කරගත්තා. අපේ තියෙන අධික ඇලීම් ටික සහ ගැටීම් ටිකෙන් නිදහස් වෙනකොට අපි නිදහස් වෙන්නේ. නැතෝ කවුරුවක්වත් අපිට ඕන විදිහට හදාගත්තා නිදහස් වෙන්න හිතන් හිටියොත් අපිට කවදාකවත් නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. මේ ආත්මෙම නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒක ප්‍රමාද වෙලා හරි තේරුම් ගන්න. කල්ගත වෙලා තිබුණට කමන්නේ දැන් ගොඩාක් දඟලලා ඇති. අරයා හදාගන්න, මෙයා හදාගන්න, මට ඕන විදිහටම තියාගන්න ආදී මාත්‍රකා පස්සේ ගොඩාක් ගිහින් ඇති. මං කියන අදින් පස්සෙත් යන්න, හැබැයි දැනගෙන යන්න හදාගන්න බැරි බව. අද මට උදේ මහත්තයෙක් හමු වුණා, ලොකු ව්‍යාපාරිකෙක්. ඒ මහත්තයා අපූර්ව කතාවක් කිව්වා. එයා කිව්වා හඳුනේ මගේ දරුවා එංගලන්තයට යවන්න පුළුවන්කම තියෙනවා ඉගෙන ගන්න. හැබැයි මං යවන්න කියලා. මං ඇහුවා ඇයි කියලා. එයා කිව්වා එහෙම වුණොත් මම හරි නෝනා හරි යත් එක්ක යන්නම වෙනවා. මං ඇහුවේ නම් ඉතින් මං කිව්වා එහෙනම් ඉතින් නෝනා යවන්න පුළුවන් බෑ හඳුනේ. මං ඇහුවා මොකද ප්‍රශ්නේ? නෑ හඳුනේ ඉතින් නෝනලා නැති වුණාමත් අපිටත් බ්‍රේක් නැති වෙයිනේ. ඉන්න එකත් හොඳයි. අපි මෙහෙම හරි පාලනය වෙලා ඉන්නේ ටිකක් පස්සෙන් පන්නන හින්දානේ. හොඳ බුද්ධිමත් මිනිස්සෙක්. මම යාට කමං වාට රෙස්පෙක්ට් කරනවා කියලා. මම වාට ගරු කරනවා. මොකද ඔයා අඩුම මිනිස්සෙක් විදියට ඔයාගෙත් ඒ නෝනාගෙන් ඒ කරන හොයා බැලීම ඇතුලේ ඔයා එක වදයක් ලෙස අරන් ඒක පොසිටිව් අරන් තියෙනවා. ඒක හොඳ සාධනීය පැත්තට අරන් තියෙනවා. එයා කියනවා මේ අපිට බ්‍රේක් නැති වෙනවා එහෙම කියලා. හරි ඉතින් නෝන අපිට රට ඉන්න මෙහි ලොකු ව්‍යාපාරිකෙක් සල්ලි තියෙනවා, බලය තියෙනවා, නිදහස තියෙනවා. ඒ මිනිහා විනාශ වෙන්න තියෙන ඉඩකඩ වැඩි නේද? හැබැයි ඒකෙන් කියන්න බෑ නෝන කෙනෙකුට පුළුවන් මහත්තුරු හදන්න කියලා. දැන් නෝනලා මේ කතාව අහපු ගමන් දැක්කනේ අපේ අගේ කියලා අද කියලා උඩ පනින්න එපා. එහෙම බෑ. දැන් ඒ මහත්තයා ඒක බුද්ධිමත් අදහසක් විදියට එයා හිතා ගන්නවා. එයාට ඔක අනිත් පැත්තටත් හිතන්න පුළුවන් නේ. වදකාරී කොච්චර හරි කෝල් කරනවා, හොයනවා, මගේ පස්සෙන් එනවා, මගේ ඔළුවට නිදහසක් නැහැ. ඔහොම හිතා ගන්නත් පුළුවන්. ඒ වෙනුවට එයා එන ටික එයා ගන්න සාධනීයව. බුද්ධිමත් මිනිසෙක්. එයා හිතනවා ඒක Tamanට අයහපතකට යන එක වළක්ව ගන්න ඒක හොඳ උපායක්. ඒක බුද්ධිමත්කම යාගේ. හැබැයි මතක තියාගන්න. කිසිම නෝන කෙනෙකුටවත් කිසිම මහත්තයෙකුටවත් අනිකාව සදාකාලිකව Tamanට ඕන විදිහට තියාගන්න බෑ. එහෙම තියාගත්තු දවසට සතුටු වෙන්න හිතුවොත් එහෙම කවදාකවත් Tamanට සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. හොයන්න බලන්න. ඒත් දැනගෙන ජීවත් වෙන්න. දැනගෙන ජීවත් වෙන්න. එහෙම කවුරුවත් කාටවත් ඕන විදිහට දිගටම තියාගන්න බැරි බව. හදාගන්න බැරි බව. වෙනස් කරන්න බැරි බව. අපිට කල හැක්කේ එකම දේ මග පෙන්වීම පමණයි. මග පෙන්වන්න පුළුවන්. මේක හොඳ නැහැ. මේක නරකයි. ඒ මග පෙන්වීම ඇතුලේ අනවද කියලා වරින් වර හොයා බලන්නත් පුළුවන්. අහන්නත් පුළුවන්. ඒත් හදන්න බෑ. තම තමන්ගේ හිත තම තමන්ම හදා ගන්න ඕන. කාටවත් කාගේවත් හිත හදලා දෙන්න බෑ. කාටවත් බෑ. තම තමන්ගේ හිත තම තමන්ම හදා ගන්න ඕන. අත්ත සරණ න අනඤ්‍ය සරණ.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ තමාට පිහිට තමන්මයි, කාගේවත් පිහිටක් නැහැ. ඔබ භාග්‍යවතුන් වහන්සේ ගාවට කියලා වැඳ ඉල්ලන්නකො ප්‍රශ්න විසඳලා දෙන්න කියලා විසඳෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ උන්වහන්සේ කාගේවත් ප්‍රශ්න විසඳන කෙනෙක් ලෙස වටහා ගන්න එපා කියලාමයි. උන්වහන්සේ දේශනා කළේ මම ඔබලාට මඟ පෙන්නනවා. තුම්මේහි කිච්චං ආතප්පං. හැබැයි නුඹලාගේ වැඩේ කරගන්න ඕනේ කවුද? නුඹලාමයි. නුඹලාගේ විමුක්තිය නුඹලා උදා කරගන්න ඕන. අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේ මඟ පෙන්නනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ ඔබලාගේ විමුක්තිය උදා කරන්න නෙමෙයි. විමුක්තිය ලබා ගන්නා විදිය ගැන කියලා දෙන උතුම් ගුරුවරයා පමණයි. ඒ නිසා බිරිඳකටත් පුළුවන්, සැමියෙකුටත් පුළුවන්, දෙමව්පියන්ටත් පුළුවන්, දරුවන්ටත් පුළුවන් අනිකාට මඟ පෙන්වන්න. ඒත් කවුරුත් වෙනස් කරන්න බෑ. අනිත් අයව වෙනස් කර ගැනීම ඔබේ අපේක්ෂාවක් කරන්න එපා. ඔබේ අපේක්ෂාවක් බවට ඒකපත් කර ගැනීමයි ඔබ දුක් විඳින හේතුව. ඔබට ඒ වගේ අපේක්ෂා 1000ක් තිබුණොත්, 2000ක් තිබුණොත් මේකත් මට ඕන විදිහට තියෙන්න ඕන, මේ දේත් මෙයත් මෙහෙම හදාගත්තොත් දුක් 2000ක්, විඳවීම් 2000ක්, අසහනයන් 2000ක් ඔබ විඳෝ ජීවත් වේ. එයින්ද බුද්ධ ධර්මයට අනුව ඔබ අවබෝධ කරගන්න ඕන දේ තමයි කාගේවත් මනස කාගේවත් වසඟේ නෑ. කාටවත් ඕන විදිහට පවත්වන්න බෑ. තමන්ට තමන්මයි පිහිට වෙන්න පුළුවන්. තමන්මයි තමන්ට ආලෝකය උදා කරගන්න ඕන. තමන්මයි තමන්ට විමුක්තිය උදා කරගන්න ඕන. ඒකට දෙමව්පියෝ, ගුරුවරු, නෑදෑයෝ, හිතමිත්‍රයෝ මඟ පෙන්වනවා. දැන් ඕන මහත්මයාට පුතාට වේදනාවක් තියෙනවා, දුකක් තියෙනවා නේ. ස්වාමි පුරුෂයා අහිමි වීම ගැන, තාත්තා නැතිවීම ගැන ඒත් අපිට ඔබගේ හිත හදන්න බෑ. හිත සුවපත් කරලා දෙන්න අපිට බෑ. ඔබම තමයි ඔබේ හිත සුවපත් කරගන්න. ඒක ඔබ දේවල් අවබෝධ කරගන්න ප්‍රමාණය අනුව ටික ටික හිමින් සුවපත් වෙයි. අපිට ඕන තරම් ඉක්මනට සුවපත් වෙන්නෙත් නැහැ. අපිට කලබලයට සුවපත් වෙන්නත් බෑ. විමුක්තිය කියන එක කලබල වුණාටම ලැබෙන දෙයක් නෙමෙයි. දුකින් නිදහස් වීම කියන එක අපි කලබල වුණා කියලාම අපිට උදා වෙන්න දෙයක්ුත් නෙමෙයි. අපි ටික හිමින් තේරුම් ගන්න ඕන. සමහර සිද්ධි අපි දැඩි කම්පණයටපත් කරනවා. ඒත් කාලයක් යනකොට අපිට ඒ වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි කරන්න ඕනේ අතරතුරේ ප්‍රඥාව, නුවණ දියුණු කර ගැනීම විතරයි. තව අවුරුදු දැන් මෙතුමා 50 ගානේදී අභාවයටපත් වුණා. තව අවුරුදු 50ක් හිටියත් එතුමා අභාවයටපත් වීමමයි වෙන්නේ. ඊට හැවෙන මුකුත් වෙන්නේ නැහැ. අභාවයටපත් වීමමයි වෙන්නේ. විශේෂත් එතුමා කාලයට කලින් අභාවයටපත් වෙනවා. කාලයට කලින් කිව්වේ අපිට ඕන කාලයට කලින්. නේද? අපි ගණන් හදාගන්නේ අපිට ඕන විදිහටනේ. දැන් මේ වගේ අවුරුදු 50 ගානේදී මැරුණාම අපි කියන්නේ අකාලේ මැරුණා. ඒ අකාලේ මැරුණා කියන වාක්‍යෙම අපි කියන්නේ අපේ ප්‍රශ්න ගැන විතරයි. හොඳට හිතන්නනේ. අවුරුදු 30දී 40දී 50දී කවුරු හරි මැරුණට ගමන් අපි කියන වාක්‍යයක්නේ අකාලේ මැරුණා. අකල් මරණය, අපරාධේ, කොච්චර පොඩ්ඩද ජීවත් වුනේ. දැන් ඒවා කියන්නේ ඔක්කොම අපේ ප්‍රශ්නේ කියන්නේ. මැරිච්ච කෙනාගේ ප්‍රශ්නේ අපි දන්නේ ඇත්තට. මැරිච්ච කෙනෙක් අවුරුදු 50දී මැරුණම එයාට ඒක හොඳ වෙලාවෙද මැරුණේ නරක වෙලාවෙද මැරුණේ කියලා අපිට කියන්න බෑ. අපි කොහොමද කියන්නේ? දැන් සෝමසායිනාන්සේ අපවත් වුණාම මිනිස්සු ඇඬුවා. අකාලේ අපවත් වුණා කියලානේ. මඩියේ පඤ්ඤාසිය හමුදුරෝ රේරුකානේ චන්දවිමල සායිනාන්සේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හඳුරු අපවත් වුණාම මිනිස්සු එහෙම ඇඬුවද අකාලේ අපවත් වුණා කියලා? ඇඬුවේ නැහැ. සෝමසායිනාන්සේ අකාලේ අපවත් වුණා කියලා මිනිස්සු අඬන හේතුවත් මඩියේ සායිනාන්සේ අපවත් වුණාම අඬන්න නැති හේතුවත් මොකක්ද? ඒ හැමතුලා අවුරුදු 90 පන්නපු හින්දාද? නැත්තම් 90 පැන්නුවට පස්සේ අපිට ඒගොල්ලොන්ගෙන් වැඩක් නැති හින්දාද? අඬන්නේ හෝ නොඅඬන්නේ හිතන්න. ඇත්ත හිතන්න.
ඇත්තටම ඕනද? මා දන්නා තරමට නම් සෝමසායනහන්සේ අපවත් වුණාම අඬන්නේ මඩිහි පඤ්ඤාසී මහානායක හඳුරු සෝමසාමිනාංශේ තදපු ගුරුවරයානේ. උන්වහන්සේ අපවත් වුණාම එච්චර නොඅඬන්නේත් නැත්නම් මඩිහි හඳුරු කරපු මෙහෙවර සෝමසාමිනාංශේ කරපු මෙහෙවරට වඩා 100,000 ගුණයක් වැඩි. ඒ සෝමසාමිනාංශේ මැරුණාම අපවත් වුණාම අඬපු මිනිස්සු මඩිහි හඳුරු අපවත් වුණාම ඇඬුවේ නෑ. එතකොට එහෙනම් පේනවා මිනිස්සු ඇඬීම කියන එක තීරණය වෙන්නේ ඒ මැරිච්ච කෙනා කොච්චර ප්‍රයෝජනවත්ද කියන කාරණෙත් එක්ක. නැතුව මැරිච්ච කෙනාගේ ප්‍රශ්නයක් ගැන හිතලා නෙමෙයි. මොකද අපි දන්නවද දැන් අවුරුදු 100 දී අපවත් වෙච්ච හාමුදුරුවෝ ඔක්කොම සුගතියේ ඉපදුනාද නැද්ද කියලා? අපි දන්නේ නැහැ. අවුරුදු 60 ගානේදී අපවත් වෙච්ච සෝමසාමිනහන්සේ අපි අඬන්නේ මොකක් කියලාද? අපි අඬන්නේ හැමතුරු සුගතිය ඉපදුනා කියලා දැනගෙනද දුගතිය ඉපදුනා කියලා දැනගෙනද? අපි දන්නේ නැහැ මොකුත් නේ. අපි අඬන එකම හේතුව තමයි අපිට හැමතුරු තව හිටියනම් ප්‍රයෝජනයි නේද? අපරාධේ කලින් මරුණා. තව හිටියනම් ප්‍රයෝජනයි. මම අවුරුදු 80 පැනපු අයගේ මලගෙවල් වලට ඕන තරම් ගිහින් තියෙනවා. ඇත්තටම කියනවා නම් අවුරුදු 80 පැනපු අයගේ මලගෙවල් වල කොළඹ එහෙමනම් අඬන්නේවත් නැති තරම්. ඒගොල්ලෝ මාත් එක්ක කියලා තියෙනවා අපේ ආන්න ඉතින් 80ක්ම හිටියම ඇදයි නේද? ඉපදුනාම මැරෙන්නේ නැත්තේ කවුද? ඒ කියන්නේ අපිට බණ කියන්න දෙයක් නැහැ. මලගෙදර වුන් අපිට බණ කියනවා. අපි කියන්න ඕනේ නැහැ. එහෙනම් තේරුම් අරන් ඉවර කියන වැඩක් නැහැ තවදුරටත් ඉඳලා. හැබැයි ඒ වගේම මං ගිහින් තියෙන අවුරුදු 20න් 30න් මැරිච්ච අයගේ පොළවේ පස් කනවා. ඇයි දාලේ පෙට්ටිය ගෙනියන්න දෙන්නේ එල්ලෙනවා. ප්‍රශ්නේ කොතනද? ජීවත් වෙන අයට තව එයා හරහා විසඳ ගන්න දේවල් තිබිලා තියෙනවා. ඇත්තටම කියනවා නම් අඩු වයසෙන් කෙනෙක් මැරුණනම් අපේ වේදනාවේ ප්‍රශ්න කියන්නේ අපේ පැවැත්මේ ප්‍රශ්නේ. ඒ තමයි ඇත්ත. එයාගේ පැත්තෙන් බැලුවොත් ඉතින් සමහරට හොඳ. දැන් මම කල්පනා කරනවා මං ගැන. මම දැන් අවුරුදු 30 ගානයි. දැන් මම අපවත් වුණොත් මේ කාලේ මගේ පැත්තෙන් නම් මං හොඳටම දන්නවා අපාය යන්නේ. අපායට යන විදිහේ වැඩ තාම මගින් කෙරිලා නැහැ. ඒත් 60ක් විතර හිටියොත් මොනවා කෙරෙයිද දන්නෙත් නැහැ. දන්නේ නැහැ ඉතින්. 30 ගානේදී නම් සතර අපායට වැටෙන වැඩ කරලා නැහැ කියලා මට කොන්ෆිඩන්ස්. හැබැයි මම 30 ගානේදී අපවත් වුණොත් මිනිස්සු අඬයි නේ. අපරාධි කියලා අඬයි ඊළඟ හෙට අනිද්දා බණ බාරගත්තු කට්ටිය. මිනිස්සු අඬන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම නේ. මිනිස්සුන්ගේ ප්‍රශ්න. එයා මැරිච්ච නිසා මට වෙච්ච දේ. ඕන මලගෙදරක සීකල්පනාවෙන් අහන් ඉන්නකෝ අඬදේම. එයා මැරිච්ච නිසා මට වෙච්ච දේ ප්‍රශ්නේ. හැබැයි මැරිච්ච කෙනාගේ ප්‍රශ්නේ අපි දන්නේ නැහැ. එයාට ඒ වෙලාව හොඳද නැද්ද? ඒක ඔක්කොම තීරණය වෙන්නේ එයා වෙනකොට කොච්චර දුරට එයාගේ හිත ජයග්‍රහණය කරලා තිබුණද නැද්ද කියන එකේ. මම මගේ හිත කොච්චර හදන්ද මගේ හිත කොච්චර නිවැරදි කරගෙනද යහපත්ව පවත්ව ගත්තද කියන එකෙන් තමයි මම අඩු වයසෙන් මැරුණත් වැඩි වයසෙන් මැරුණත් මගේ මරණය හොඳද නැද්ද කියලා තීරණය වෙන්නේ. හොඳ වැඩ කළා නම් ඡායාවන පායි නිහෙවනැල්ල වගේ මට උදව් වෙයි. මාත් එක්කම එයි. මම නරක වැඩ කළා නම් වයස කීයෙන් මැරුණත් චක්කංව වහතව පදං කරතරෝති වගේනේ. කරතරෝති වගේ. පස්සෙන් මේ දුක් විඳ දුක් දිදී පස්සෙන් මේ. ඉතින් මම ඔබට සිහිපත් කරන්නේ ඔබ අවබෝධ කරගන්න නෝන මහත්තයත් පුතත් අවබෝධ කරගන්න ඔබතුමියලාම තමයි ඔබතුමියලාගේ හිත හදා ගන්න. ඒ මහත්මයා ඒ වයස් කාලයේදී අභාවයටපත් වුණා. හදිසියෙම එතුමා හොඳ භවයක ඉපදුනාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක ගැන අපිට ගණන් හදන්නත් බෑ. ඒ වයසේදී මැරිච්ච එක හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. අපි බුද්ධිමත්ව අපි ඒක යාගේ ප්‍රශ්නයක් කරමු. අපේ ප්‍රශ්නයක් කරගන්න නැතුව. අපි කරගන්න ඕන මොකක්ද? ඕනම වයසකදී කෙනෙක් මැරෙන්න පුළුවන් කියලා දැනගෙන ඉක්මන් කරලා යහපත් වෙන්න. භාගතුන් වහන්සේ දේශනා කළේ අප්පමාදේන සම්පාදේත. නොපමාව යහපත් වෙන්න. මොකද මේ අපි හැම දෙනාගේම අවසාන රාත්‍රිය වෙන්නත් පුළුවන්. දන්නේ අපි හැමෝගෙම
එහින්දා මේ මොහොතේම යහපත් වීම ආරම්භීම තමයි අපි කළ යුත්තේ. අපි ගාව තියෙන දුර්ගුණ අවබෝධ කර ගැනීමයි මේ පළවෙනි පියවර. යහගුණත් අවබෝධ කර ගන්න ඕන. ඊළඟට දුර්ගුණ සහ යහගුණ කියන ඒවා හේතු නිසා තියෙන ඒවා ප්‍රත්‍ය නිසා තියෙන ඒවා කියලාත් අපි අවබෝධ කර ගන්න ඕන. මේ හොඳ තියෙන්නේ හේතු නිසා ප්‍රත්‍ය නිසා. මේ නරක තියෙන්නේ හේතු නිසා ප්‍රත්‍ය නිසා. එහෙනම් යහගුණ නිට්ටය වෙන්නෙත් නැහැ, දුර්ගුණ නිට්ටය වෙන්නෙත් නැහැ. හේතු අනිත්‍යයි නම් යහගුණත් අනිත්‍යයි. හේතු අනිත්‍යයි නම් ප්‍රත්‍ය අනිත්‍යයි නම් දුර්ගුණත් අනිත්‍යයි. එහෙනම් අපි මොකටද උත්සාහ කරන්න ඕන? උතුම් නිවනම අවබෝධ කරගන්න. උතුම් නිවනම අවබෝධ කරගන්න අපි වීරි කරන්න. එතනින් තමයි අපේ සම්පූර්ණ විමුක්තිය තියෙන්නේ. දුර්ගුණ තියන් ඉන්නවට වඩා යහගුණ තියන් ඉන්න එක හොඳයි. අඩුම හොඳ තැනක උපදීනේ. ඒත් මතක තියාගන්න හොඳ තැනක ඉපදුනා කියන එකෙන්ම බුදුදහමට අනුව ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හොඳ තැනක ඉපදුනත් ඉපදීමම දුකයිනේ නේද? භාගතුන් වහන්සේ දේශනා කළේ ජාතිපි දුක්ඛං. ඉපදීමම දුකයි. ඉතින් හොඳ තැනක ඉපදුනා නරක තැනක ඉපදුනා කියලා අමුතුවෙන් සතුටු වෙන්න හෝ දුක් වෙන්න නෙවෙයි. ඉපදීමම දුකක්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව අපි තේරුම් ගත යුතු දේ තමයි ඉපදීමම නවත්ත ගන්න. ඒකමයි දුක නවත්ත ගන්න තියෙන්නේ. ඒකමයි දුක නවත්ත ගන්න පුළුවන්. මොකද ඉපදුනොත් වයසට යනවමයි. ලෙඩ වෙනවමයි. මැරෙනවමයි. අප්‍රියයෝ එක්ක ඉන්න වෙනවමයි. ප්‍රියයෝ අහිමි වෙනවමයි. කැමති දේ ලැබෙන්නේ නැතුව යනවමයි. ඉතින් ප්‍රශ්නේ කොතනද? ඉපදීම. ඉතින් අපි ඉක්මන් කරන්න ඕන. අපි වීරිය කරන්න ඕන. අපි අප්‍රමාදී වෙන්න ඕනේ කුමක් ගැනද කියලා ඇහුවොත් මම ඔබට සිහිපත් කරන්නේ ඉපදීමේ වාර ගානවත් අඩු කරගන්න අප්‍රමාදී වෙන්න. ඉපදෙන එකම අඩු නැති කරගන්න පුළුවන් නම් විශිෂ්ටයි. හැබැයි වාර ගානවත් අඩු කරගන්න. මොකද වාර ගාන අඩු වෙනවා කියන්නේ දුක් විඳින්න වෙන වාර ගානත් අඩු වෙනවා කියන එක. එහෙනම් අප්‍රමාදීව වීරියෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් මා ඔබට යෝජනා කරනවා ඔබ උත්සාහ දරන්න කියලා, ඔබ වීරියවන්ත වෙන්න කියලා ඒ උතුම් සද්ධර්මය නිරන්තරයෙන් පුහුණු කරමින් ප්‍රඥාව කියන ඉන්ද්‍රිය දියුණු කරගන්න. ප්‍රඥාව දියුණු කරගන්නා තරමටමයි දුකින් නිදහස් වෙන්නේ. සීලය සමාධිය දුක කළමනාකරණය කරනවා විතරයි. ප්‍රඥාවමයි දුකින් නිදහස් කරන්නේ අපිව. නුවණමයි වර්ධනය කරන්න ඕන. නුවණමයි ආයුධය අපි සසර දුකින් නිදහස් කරගන්න තියෙන සටනට. නුවණමයි ප්‍රඥාව දියුණු කරගන්නා තරමටයි අපිට ඒ සංසාර බැමි කපලා දාන්න පුළුවන්. සංයෝජන දුරු කරන්න පුළුවන්. ඒ නිසා ධර්මය ඉගෙන ගන්න. ඒකට අප්‍රමාදී වෙන්න. තමන්ගේ මනස අධ්‍යයනය කරන්න. තමන්ගේ හිත තේරුම් ගන්න. ඒකට අප්‍රමාදී වෙන්න. කම්මැලි නැතුව අකුසලයෙන් අයින් වෙන්න වීරිය ඇති කරගන්න. කුසලයේ යෙදෙන්න වීරිය ඇති කරගන්න. සතර සතිපට්ඨානය දියුණු කරගන්න වීරිය ඇති කරගන්න. එතනින් තමයි අපි දුකින් නිදහස් වෙන්නේ. එහෙනම් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ මාර්ගය හරියට අවබෝධ කරගෙන හරියට ප්‍රගුණ කරන පිරිසක් බවට ඔබත් මාත් අපි හැම කෙනෙක්ම පත් වෙන්නටයි ඕනේ. එතකොට කොයි වෙලේ මරුණත් බය වෙන්න දෙයක් නැහැ. හදපු හිතක් තියෙනවා. පුහුණු කරපු හිතක් තියෙනවා. නුවණ තුල දියුණු වෙච්ච හිතක් අපිට තියෙනවා. එතකොට කොයි වෙලේ මරුණත් අපිට ඒ හිත පිහිට වෙනවා. හිතමයි පිහිට වෙන්නේ. අන් කිසිවක් නෙමෙයි. Tamanට Tamanගේ හිතමයි පිහිට වෙන්නේ. හිතම හදාගන්න. හිත හදාගන්න ඕන බුද්ධිය දියුණු කර ගැනීමමයි. ඒකට එක ක්‍රමයක් තමයි මොකද්ද? බණ අහන එක. සුත්තමේ පඤ්ඤානේ බණ අහමින් නුවණ දියුණු කරගන්න එක. දැන් මේ නෝන මහත්තුරු අන්තර්ජාලයේ ඔස්සේ පිටරටවල හිටියත් ඒගොල්ලෝ මගේ YouTube එකේ සහ වෙනත් තියෙන බණ දේශනා අහලම තියෙන ඇති වෙච්ච පැහැදීම ඇතුළේ තමයි ඒ රටවල වලින් ධම්ම නාලිකා නෝන කතා කරලා දිනේ වෙන් කරගෙන සහෝදරි වෙනුවෙන් මේ ලංකාවට ආපු ගමන් චාරිත්‍රානුකූලව ආරාධනා කරලා මේ පින්කම සෝදානම් කරේ. ලෝකේ කොහේ හිටියත් කමන්නේ බණහන්න.
අද ධර්මය අපි හැමදෙනාටම විවෘත වෙලා තියෙනවා. ධර්මය අහන්න ඕනේ. ධර්මය අහන්න අපේ නුවණ දියුණු වෙනවා. නුවණ දියුණු වෙන්න තමයි ලැජ්ජාව ඇති වෙන්නේ, බය ඇති වෙන්නේ නේ. ලැජ්ජාව බය දෙක හිරියොතප් දෙක ඇති වෙන්නේ. එතකොටනේ සීලය ස්ථාවර වෙන්නේ අපේ සීලවන්තකම අපිට දියුණු කරගන්න හිතෙන්නේ ප්‍රඥාව දියුණු වෙනකොටනේ. ඒ හින්දා අපි හැම දිනාටම ඒ වැඩපිළිවෙලේදී සද්ධර්ම ශ්‍රවණය අංක 1 සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ කොහොමද? සත්පුරුෂ සංසේව. සත්පුරුෂ ඇසුරෙන්. කල්‍යාණ මිත්‍රයෝ සත්පුරුෂය ඇසුරු කරන්න ඕන. අපිට සත්පුරුෂයෝ හමු වෙනවා ධර්මය අහනකොට. දුක ලෙසම කියලා දෙන, දුකට හේතුව තණ්හාව ලෙසම කියලා දෙන, දුකින් නිදහස් වීම නම් ඒ තණ්හාවෙන් නිදහස් වීමමයි කියලා දෙන, ඒකට තියෙන එකම වැඩපිළිවෙල උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා දෙන සත්පුරුෂයෝ අපිට හමු වෙනවා. ඒ ධර්ම ශ්‍රවණයේදී ඒකේ තථාගතයන් වහන්සේ දකින්න ලැබෙනවා. තථාගත ධර්මයේ දකිද්දී තථාගතයන් වහන්සේ මේ අවධාරණය කළා. ඔබට මා දකින්න ඕනි නම් ඔබ මාගේ ධර්මය දැකිය යුතුයි. යෝකෝ වක්කලී යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලී කවුරු හරි කෙනෙක් මගේ ධර්මය දැක්කොත් එයා මාව දැක්ක වෙනවා. කින්තේ වක්කලී මිනා පූතිකායේන දුක්ඛන්දේන ශරීරේන. ශරීරය දැක හිටියා කියලා මං දැක්ක වෙන්නේ නැහැ. ඒ කියන්නේ අදටත් ඒ උතුම් මහා සත්පුරුෂයා දකින්න අවස්ථාව අපිට තියෙනවා. මොකද මේ ආර්ය ධර්මයේ තියෙන නිසා. මේ ආර්ය චින්තනයේ තාම ඉතුරුව තියෙන නිසා. මේ සද්ධර්ම ප්‍රතිලාභය අපිට තියෙන නිසා. හොඳට ධර්මය ඉගෙන ගන්න. ධර්මය ඉගෙන ගන්න ගෙදර දාලා දුවන්න ඕනේ නැහැ. පන්සලේ නවතින්න ඕනේ නැහැ. කතාද ජීවිත අවුල් කරගන්න ඕනේ නැහැ. ධර්මය ඉගෙන ගන්න පුළුවන් ගෙදර ඉඳන්. හොඳට බණ අහන්න, ධර්මය ඉගෙන ගන්න, ධර්මානුකූලව ඔබේ චින්තනය සකසන්න. චින්තාමය ප්‍රඥා. ඊළඟට හැම දවසක්ම හැම මොහොතක්ම පුළුවන් උපරිමෙන් වීරිය කරලා කුමක්ද තියාගන්න ඕන? භාවනාමය නුවණින් ඉන්න ඕනේ. ඒකවේ විදර්ශනාවේ. සෑම මොහොතක් ගැනම දැනුවත් වෙන එක. කතා කරද්දී, කතා නොකර ඉඳිද්දී, යද්දී, නැවතිලා ඉඳිද්දී, කෑම කද්දී, කෑම නොකා ඉඳිද්දී මේ හැම ඉරියව්වකම, හැම අවස්ථාවකම සිහියෙන් ඉන්න. සිහිය පිහිටුවාගෙන ඉන්න හැම අවස්ථාවක්ම ඔබට ඒ අවස්ථාව අවබෝධ කරගන්න උපකාර වේවි. ඒ හින්දා ඔබ ගෘහ ජීවිතය තුලම ජීවත් වෙන පිරිසක් විදියට ඉඳන් මේ සද්ධර්මය පුහුණු වෙන්න. ඒකෙන් කියන්නේ මහාන වීමා කැපයි කියලා. නමුත් ඔය ඇත්ත ගිහියෝ විදියට ඉන්න. ගිහියෝ විදියට ඉඳන් මේ සද්ධර්ම මාර්ගය පුහුණු වෙන්න. පුහුණු වෙලා තමන්ගේ විමුක්තිය තමන් උදා කරගන්න. මේ භවයේ නිමා වෙනකොට අඩුම සෝතාපන්නවත් වෙලා අපි මිය ගියොත් භාග්‍යවතුන් වහන්සේ දවසක් වැලි කැට 7ක් අතේ තියාගෙන වදාළ ඒ උතුම් කාරණාව අපිත් අත්විඳය වෙන්නේ. උන්වහන්සේ අබෑට තරම් පොඩි වැලි කැට 7ක් අතේ තියාගෙන භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, පින්වත් මහණෙනි, පොළවේ තියෙන වැලිපස්ද වැඩි මගේ අතේ තියෙන ප්‍රමාණයද? භික්ෂුන් වහන්සේලා සඳහන් කරා, ස්වාමීනි, අතේ තියෙන්නේ අබෑට තරම් පොඩි වැලි කැට 7ක්. පොළවේ මොන තරම්නම් වැලි තියනවද, පස් තියනවද? තථාගතයන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, කවුරු හරි කෙනෙක් සෝතාපන්න වුණොත් එයාට තව දුක් විඳින්න ඉතුරු මේ සංසාරයේ මෙන්න මෙච්චරයි කියලා අබෑට තරම් පොඩි වැලි කැට 7 පෙන්වනවා. හැබැයි සෝතාපන්නවත් නුනොත් එයාට විඳින්න ඉතුරු වෙන දුක් ප්‍රමාණය සැමියා හිමිවීම නිසා, බිරිඳා හිමිවීම නිසා, අම්මා හිමිවීම නිසා, තාත්තා හිමිවීම නිසා, දරුවෝ අහිමිවීම නිසා, නෑදෑයෝ නැතිවීම නිසා, ජාතිය ආගමට අර්බුද ඒම නිසා මේ හැම එකකින්ම විඳින්න දුක් ප්‍රමාණය. භාග්‍යතුන් වහන්සේ මහ පොළොවට අත දික් කරලා කිව්වා, මේ පෘථුවියේ තියෙන තරම් කියලා. පෘථුවියේ තියෙන වැලි කැට තරම්, පෘථුවියේ තියෙන පස් තරම් දුක් විඳින්න වෙනවා. ඒකයි අපි සෝතාපට්ටි අංග වැඩි යුත්තේ. ඒකයි අපි සත්පුරුෂය ඇසුරු කළ යුත්තේ. ඒකයි අපි සද්ධර්ම ශ්‍රවණයට මැලි නොවිය යුත්තේ. ඒකයි අපි යෝනිසෝ මනසිකාරයේම විදර්ශනා නුවණින්ම හැම මොහොතක්ම ගෙවන්න වීරිය කළ යුත්තේ. ඒකයි අපි උතුම් ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල අඛණ්ඩව නියලිය යුත්තේ. තේින්දා අපේ පින්වත් පිරිසේ උතුම් ධර්මයන් ප්‍රගුණ කරන්න කියලා
මම ඔබට යෝජනා කරනවා ප්‍රමාද වුණාට කමන්නේ. අනේ ඉතින් අපි කලින් පව් කරලා තියෙනවනේ. දැන් ඕවා කරන්න පටන් ගත්තට වැඩක් තියේද? වැඩක් තියෙනවා. වැඩක් තියෙනවා. අඟුලිමාල තරම් පව් කරේ නෑනේ 999ක් මරලා නෑනේ කවුරුත්. ඒ නිසා වැඩක් තියෙනවා. දැන් ඉඳලා මේ මොහොතේ ඉඳලා අද ඉඳලා පස්පවෙන් දස කුසලෙන් වලකිමු. වැඩක් තියෙනවා. අද ඉඳලා හිත හදපු කෙනෙක් වෙනවා. අලුත් ජීවිතයක් හම්බ වෙනවා අපිට. අපේ හිතන විදියේ තියෙන අවුල විසඳගමු. හැම දෙයකටම ආත්මයක් පනවල සදාකාලිකත්වයක් පනවල සල්ලි ගැන පුද්ගලයෝ ගැනනේ ඔළුවේ හදාගෙන ඉන්න මනස්ගත වලින් නිදහස් වෙමු. නිදහසේ හිතන්න පටන් ගමු. හැම දෙයක්ම තියෙන්නේ හේතු තියෙනකම් ප්‍රත්‍ය තියෙනකම්. ඒකට අපේ හැසිරීම වෙනස් වෙනවා. කිසිම දෙයක් අහේතුක නැහැ, අප්‍රත්‍ය නැහැ. හේතුඵල සම්බන්ධයක්මයි. පටිච්ච සමුප්පන්නමයි. අන්න ඒක තේරුම් ගමු. සම්පූර්ණ වෙනස් වෙනවා හිතන විදිය, වැඩ කරන විදිය, හැසිරෙන විදිය. අපිට එවැනි ගැඹුරු දර්ශනයක්, චින්තනයක් අප තුල දියුණු නොවීමේ ප්‍රශ්නේ අපි තාම මේ දුක් විඳින හේතුව. ඒ නිසා හැමෝටම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ විශ්වාසය ඇති කරගන්න. මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට අපි හැමදෙනාටම තියෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ රැකවරණය අපි හැමදෙනාටම තියෙනවා. ශ්‍රද්ධාවෙන් ධර්මයේ පුහුණු වෙන්න. දැන් බලන්න අද මේ පින්කම සංවිධානය කරද්දී මේ ඇත්තන්ට තියෙන ශ්‍රද්ධාව හින්දමයි වරුසාවෙන් බේරුනේ. මතක තියාගන්න. හතර වටේ අකුණු ගහ තිබුණේ. නේ? මං ගිරිඋල්ල පැත්තෙන් එනකොට අහස දැක්කම මං හිතාගත්තා බණ ඉවරයි කියලා. එච්චරට අකුණු ගහනවා. හැබැයි මේ එද්දි මේ පාරේ එද්දිත් පොද ගැහුවා. හැබැයි මේ පින්කම කරන්න මේ නාලික නෝනා ඒ මියගිය චන්සිරි මහත්තයාගේ නෝනා මහත්මයා ඒ වගේ මේ පුතණුවන් ඒ අය දක්වපු හැඟීම හින්දම මේ පින්කම බේරුණා. අන්න ශ්‍රද්ධාව වගේ උතුම් චෛතසික ඇතුව මේවා කරනකොට විශ්වයේ උදව් හම්බ වෙනවා. සම්‍යක් දෘෂ්ටික බලවේග උදව් කරනවා ඒවට. අපි මොකක් හරි ප්‍රතිපත්තියක පිහිටන්න ඕනේ. මිනිස්සු ප්‍රතිපත්තිවල පිහිටලා වැඩ කරනකොට විශ්වය ඒකට සාක්ෂි දරන්න පටන් ගන්නවා. මේ මිනිස්සු මේ කරන දේහි ප්‍රතිපත්තියක් තියෙනවා, අරමුණක් තියෙනවා, මේකට උදව් වෙන්න ඕනේ කියලා. නැත්නම් අත තිබෙද කාලගුණික தත්ත්වය ඊයේ පෙරිදා මේ දවස්වල තිබිච්ච කාලගුණික தත්ත්වයත් එක්ක මේ පින්කම මේ විදියට කරගන්න ලැබිච්ච එකම ඔයත් සන්තෝෂ වෙනවා. ඉතාම සන්තෝෂ වෙනවා. ඔයත්න්ගේ ශ්‍රද්ධාව සිය ගුණයකින් වැඩි කරගන්න සිද්ධි තමයි අද සිද්ධ වුනේ. මේ තථාගත ධර්මයයි තථාගත ධර්මයේ තියෙන ශක්තියයි තථාගත ධර්මයේ සාකච්ඡා කරන තැන්වලට ලැබෙන ඒ උතුම් ආශිර්වාදයයි ගැන හොඳ සාක්ෂියක් අද දවසේ. ඒ හින්දා ඊටාම සතුටින් මේ උතුම් පින්කම පැයකට අධික වේලාවක් හැමෝම එක සිත කරන්නට යෙදුණා. කවුරුත් හොඳට පැයකට අධික වේලාවක් මේ දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුණා. මට අවධාරණය කරන්න ඕනුනේ ප්‍රමාද වෙලා වුණත් කමක් නැහැ නිවැරදි වෙන්න කියලා. මොකද ප්‍රමාද වෙලා හරි ඇති කරගන්නා නිවැරදිකමම යහපත්කමම නුවණම කුසලයම ඔබට පිහිට වෙන නිසා. දරුවන්ට ඔබට පිහිට වෙන්න බැරි නිසා. බිරිඳකට සැමියෙකුට සල්ලි වලට ඔබට පිහිට වෙන්න බැරි නිසා. ඔබගේ සම්පූර්ණ ගමනට පිහිට වෙන්නේ හදාගත්තා වූ ඔබේ හිත පමණක් නිසා. එයින්ද ඒ සඳහා වීරිය කරන්න කියලා ඔබට ඊටම කරුණාවෙන් මෛත්‍රියෙන් යෝජනා කරමින් ඊටම ශ්‍රද්ධාවෙන් ඕනකමින් යුක්තව මේ උතුම් පින්කම සිදු කරේ මිය පරලොව යන්නට යෙදුන අවුරුද්දකට පෙර එච් චන්සිරි මහත්මයාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහා ප්‍රධාන දායකත්වයේ ගත්තා එච් නාලිකා සුදර්ශනී මහත්මිය. විශේෂයෙන් මේ පින්කමට සහභාගී වීමෙන් මේ චන්සිරි මහත්මයාගේ නෝනා මහත්මිය එච් ධම්මිකා ප්‍රසංගනී මහත් හරිද ප්‍රියංගනී මහත්මිය ප්‍රියංගනීනේ ධම්මිකා ප්‍රියංගනී මහත්මිය ඒ වගේම පුතුණුවන් වන එච් කසුන් රන්දිල් හපුආරච්චි පුතුණුවන් සහෝදර සහෝදරියන් වන එච් යුරේශිකා නිශාන්ත ධම්මිකා හපුආරච්චි නිරෝෂන් කුමාර හපුආරච්චි මහත්ම මහත්මින් ඇතුළු පවුලේ හැම දෙනාමත් ඒ වගේම දමින්ද කුමාරගේ කුමාරගමගේ මහත්මා අතුළු ත්‍රිරෝධ රත සංගමේ කල්යාණ මිතුරු මිතුරියන් හැමදෙනාමත් ඒ වගේම මේ පවුල්වල ඥාති මිත්‍රාදීන් හැමදෙනාමත් මේ උතුම් පින්කම කරගන්න බොහෝ උපකාර වුණා. ඒ සියලු දෙනාගේම නමින් මී ගිය නෑයන්ටත් විශේෂයෙන් මේ චන්දසිරි මහත්මයාණන්ටත් එච් කවිෂ්ක දිල්ෂාන් පුතාටත් ඒ වගේම අධිකාරී මහත්මයාටත්
හපුආරච්චි පවුලේ මිය ගියපු සියලුම ඥාති මිත්‍රාදීන්ටත් අපේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්තේ මේ වගේ මාසයක මැයි මාසයේ 18 වෙනිදා වගේ දවසකයි අපේ රට නිදහස් කරගන්න යෙදුනේ වීරෝදාර රණවිරුවන් විසින්. ඒ සටනේදී දිවිපෙදූ උදාර රණවිරුවන් හැම දෙනාටමත් මේ පින් අනුමෝදනා කරමු. අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. සංසාර ගමනේ උපදින හැම භවයකම චන්දසිරි මැතිතුමා ඇතුළු එමියගේ සියලුම සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයින් ඇසුරෙම උපත ලබත්වා සත්පුරුෂයින් ඇසුරෙම උපත ලබත්වා සද්ධර්ම ප්‍රතිලාභයම ලබත්වා වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළම ඊ타ම ඉක්මන් භවයකදී නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. සම්‍යක් දෘෂ්ටික උතුම් ඉෂ්ඨකාමී පින් කැමැති දිව්‍ය රාජ සමූහය මේ උතුම් විහාරස්ථානයට අධිග්‍රහිතව සිටින සියලු දිව්‍ය රාජ්‍ය සමූහය මේ පින් අත්කර ගනිත්වා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. උතුම් දෙවියන්ගේ අනන්ත ආශිර්වාදයේ පින්කම් මාලාව කරගන්න උපකාර කරපු පූජනීය නායක ස්වාමින් වහන්සේට පන්සලේ වැඩ ඉන්න අනික් ස්වාමීන් වහන්සේට ඒ වගේම බණහන්ට වැඩම කරපු ගිරිඋලගම පන්සලේ ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ලබා දෙත්වා. උන්වහන්සේලාට නිදුක් බව නිරෝගී බව සුවපත් බව දීර්ඝායුෂ ලබා ගන්නට දෙවියෝ උපකාර කරත්වා ආශිර්වාද කරත්වා. චන්සිරි මහත්මාණන්ගේ මැතිණිය ඇතුළු ඒ පුතුණුවන්ට ඒ පවුලේ හැම දෙනාටම පින්කමේ ප්‍රධාන දායකත්වයේ ගත්ත ඔබතුමියගේ සහෝදරිය නාලිකා නෝන මහත්මිය ඇතුළු කොට පවුලේ පින්කමට උදව් කරපු හැමෝටම ගමේ පළාතේ ත්‍රිරෝධරත සංගමයේ ඇතුළු මේ පින්කමට උදව් උපකාර කරපු දන්සලාදිය සකසන්ට උදව් උපකාර කරපු හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. මේ බණහඬ ආපු මේ ස්ථානෙට රැස් වෙච්ච හැමෝටමත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා. කරදර බාධක අඩු වේවා අපල උපද්‍රව දුරු වේවා. දෙවියෝ ඔබත් ගමත් පන්සලත් රටත් ජාතියත් ශාසනයත් රකිත්වා. උතුම් දිව්‍ය රාජ සමූහය මේ පින් අනුමෝදන් වෙලා නිර්වාණ ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට උතුම් දිව්‍ය රාජ සමූහයාට මියගිය චන්සිරි මැතිතුමා ඇතුළු මියගිය සියලුම නෑයන්ට සතර අපායකට නොවැටි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනම සාක්ෂාත් කරන්නට අදහුම්කම් දීපු දේශනාවද පාරමී ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි දැන් එක විටම වන්දනා කරමු කවුරුත්. අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තුන් සරණින් සද්ධර්ම අවබෝධයම ලැබේවා.